ආයුබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් බිස්කොම් YouTube channel එකට. ඔයාලට මතක ඇති මම මගේ කලින් වීඩියෝ එක කළේ මෙවර O level වලට සූදානම් වෙන නංගිල මල්ලිලා වෙනුවෙන්. ඒ තමයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු අපොස සාමාන්‍ය පෙළ අනුමාන එහෙම නැත්නම් පෙරහුරු ප්‍රශ්න පත්‍රය. ඒකේ මම කළේ ෆස්ට් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 20. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කිව්වා ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නේ ඒ පේපර් එකේම දෙවෙනි ප්‍රශ්න 20 කියලා. ඉතින් මම ඒ ප්‍රශ්න 20 ඔයාලා වෙනුවෙන් අරගෙන තමයි අද ආවේ. subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. වැඩි කතා වුණේ නැහැ. අපි යමු පේපර් එකට. බලන්න 21 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි ද්විත්ව සටහන් රීතිය ඇතුළත් ප්‍රකාශය තෝරන්න. ප්‍රකාශ කීපයක්ම දීලා තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති මම මගේ ද්විත්ව සටහන් රීතිය ද්විත්ව සටහන් න්‍යාය කියන පාඩමේ මේක හරි සරලව පැහැදිලි කළා. අනිවාර්යෙන් බැලුවේ නැත්නම් බලන්න. මම මෙතනත් ඒක සරලව ඔයාලට කියලා දෙන්නම්. අපි ගිණුම් කරන සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මේ හිමිකම් ඇතුලේ කොටස් හතරක් තියෙනවා. මම කලිනුත් කියලා තියෙනවා. ප්‍රාග්ධනය, ගැනිලි, ආදායම් සහ වියදම්. ඉතින් මේ ආදායම් ඍණ වියදම් කියන එකෙන් තමයි ශුද්ධ ලාභය හැදෙන්නේ. ආදායම් ඍණ වියදම් කියන එකෙන් තමයි ශුද්ධ ලාභය හැදෙන්නේ. එතකොට අපිට මේ ගිණුම් කරන සමීකරණය ආයෙත් කියන්න පුළුවන් වත්කම් සමානයි හිමිකම් ධන ශුද්ධ ලාභය ධන වගකීම කියලා. හරිනේ මේ ආදායම් වියදම් කියන එක වෙනකොට ශුද්ධ ලාභය ගත්තා. එතකොට හිමිකම් ඇතුලේ තියෙන්නේ මොනවද? ප්‍රාග්ධනය සහ ගැනිලි විතරයි. මේ ප්‍රාග්ධනය සහ ගැනිලි විතරයි හිමිකම් ඇතුලේ තියෙන්නේ එතකොට. ඊට පස්සේ අපිට ආයෙත් ගිණුම් කරන සමීකරණය ලියන්න පුළුවන් වත්කම් සමානයි හිමිකම් ධන ආදායම් ඍණ වියදම් ධන වගකීම් කියලා. මේ ශුද්ධ ලාභය අපි කැඩුවා. කලින් තිබ්බේ ආදායම් වියදම් තමයි. ඒ වුණාට මේ හිමිකම ඇතුලේ ශුද්ධ ලාභය කියන සංකල්පය තියෙනවා කියලා පැහැදිලි කරන්න තමයි මම මේ කොටස ගත්තේ. එතකොට වත්කම් සමානයි හිමිකම් ධන ආදායම් ඍණ වියදම් ධන වගකීම් කියන එක තමයි අපි ගිණුම් කරන සමීකරණය වෙන්නේ. එතකොට මේ අංග අතරින් ඍණ අංග තියෙන්න බෑ. හැම එකම තියෙන්න ඕනේ ධන විදිහට. ඍණ වියදම් කියලා මෙතන තියෙන ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මේක ඍණ ස්වරූපයෙන් තියෙන්න බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අපි මේක ධන කරගන්න ඕනේ. ඔයාලා දන්නවා ඍණ ස්වරූපයෙන් තියෙන එකක් අපි ධන කරන්නේ සමීකරණයේ සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනහිල්ලා. එතකොට මේ වියදම් ඍණ වියදම් මේ පැත්තට ගෙනිච්චම මේ වත්කම් පැත්තට ගෙනිච්චම ධන වියදම් වෙනවා. එතකොට බලන්න අපේ සමීකරණය. වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වගකීම්. වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වගකීම්. හරිනේ මේ වියදම් කියන කෑල්ල එහා පැත්තට ගියා. එතකොට ඉතුරු වෙන්නේ හිමිකම් ආදායම් වගකීම් විතරයි. දැන් හැම එකම තියෙන්නේ ධන ස්වරූපෙන් ඔයාලට පේනවා ඇති. ඉස්සරහට තියෙන්නේ ධන. දැන් මෙතනින් තමයි අපි ද්විත්ව සටහන් නීතිය ද්විත්ව සටහන් න්‍යාය කියන එක හදාගන්නේ. එතකොට බලන්න වත්කමක් හෝ වියදමක් වැඩි වුණොත් අපි හර විදිහට දක්වනවා. වත්කමක් හෝ වියදමක් අඩු වුණොත් අපි බැර කියලා දක්වනවා. ඒ වගේම තමයි හිමිකමක් ආදායමක් වගකීමක් වැඩි වුණොත් බැර කියලා දක්වනවා. මේකේ අනිත් පැත්ත. එතකොට හිමිකමක් ආදායමක් වගකීමක් අඩු වුණොත් අර කියලා දක්වනවා. මේකෙන් තමයි අපි ද්විත්ව සටහන් නීතිය හදාගන්නේ. මේක නිකන් accounting වල පදනම වගේ බේස්මන්ට් එක වගේ. එතකොට මේක දන්නේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. හැම accounting ගානක්ම මේක මත පදනම් වෙලා තමයි තියෙන්නේ. ඉතින් දැන් බලන්න අපේ පේපර් එකට එන්න. වත්කම් වියදම් අඩුවීම බැර. වත්කම් වියදම් අඩුවීම බැර. හරි. ආදායම් හිමිකම් වගකීම් වැඩිවීම බැර. ආදායම් හිමිකම් වගකීම් වැඩිවීම බැර. ඒක හරි නේද? ඒ ප්‍රකාශය හරි. පළවෙනි ප්‍රකාශය හරි. අනිත් ඒවා ටිකත් බලමු. 2 වත්කම් වියදම් වැඩිවීම හරලු. වත්කම් වියදම් වැඩිවීම හර. ඒක හරි. ආදායම් හිමිකම් වගකීම් වැඩිවීම හරලු. මේ ටික වැඩිවීම හර නෙමෙයි බැර. මේක වැරදි. 3 බලන්න. වත්කම් වියදම් වැඩිවීම හර. වත්කම් වියදම් වැඩිවීම හර. ඒක හරි. ආදායම් හිමිකම් වගකීම් අඩුවීම බැරලු. මේවා ටික අඩුවීම බැරලු. ඒක වැරදි. අඩුවීම හර. 4 බලන්න. වත්කම් වියදම් අඩුවීම බැර. වත්කම් වියදම් අඩුවීම බැර. ඒක හරි. ආදායම් හිමිකම් වගකීම් අඩුවීම බැර. මේවා ටික අඩුවීම බැර. ඒකත් වැරදි. ඒක හර විදිහට තමයි තියෙන්නේ. එතකොට නිවැරදි පිළිතුර පළවෙනි එක.
පහත තොරතුරු ඇසුරින් 22 හා 23 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ගනුදෙනු කීපයක් දීලා තියෙනවා වම් අත පැත්තේ. මූලික පොත කියලා මූලික පොත් කීපයක් දීලා තියෙනවා දකුණු පැත්තේ. 22 වෙනි ප්‍රශ්نين අහනවා ඉහත ගනුදෙනුව හා මූලික පොත් නිවැරදිව පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ කියලා. අපි බලමු. අපි 4000ක භාණ්ඩ ණයට ගත්තොත් අපි මොන පොතේද සටහන් කරන්නේ? භාණ්ඩ ණයට ගැනීම. අපි ස්ථාවරවත්කම් නෙමෙයි ව්‍යාපාරයේ එදිනදා ගනුදෙනු වන භාණ්ඩ අපි ණයට ගත්තොත් අපි සටහන් කරන්නේ ගැනුම් ජර්නලයේ. හරි. 16000ක කාර්යාල උපකරණ ණයට ගැනීම. දැන් මෙතන බලන්න කාර්යාල උපකරණ කියන්නේ ස්ථාවරවත්කමක්. අපි ඒ වගේ දේවල් දැන් මේකේ භාණ්ඩ අපි ගත්තේ අපේ ව්‍යාපාරයේ එදිනදා විකිණීම කරන භාණ්ඩ. එතකොට මෙතන කාර්යාල උපකරණ කියන්නේ මේ ස්ථාවරවත්කමක් වගේ දෙයක්. ඒ වගේ දේවල් ණයට ගත්තොත් අපි ඒව සටහන් කරන්නේ පොදු ජර්නලයේ. දී පොදු ජර්නලයේ. 17000ක භාණ්ඩ ණයට විකිණීම. මේ ව්‍යාපාරයේ විකිණීම කරන භාණ්ඩ. අන්න ඒ වගේ භාණ්ඩ ණයට විකුණුවොත් අපි කොහෙද සටහන් කරන්නේ? විකුණුම් ජර්නලයේ. රුපියල් 2000ක විදුලි බිලක් ගෙවීම. මේක සරලයි ඔයාලට තේරෙනවා. අපි මොනවා හරි වියදමක් ගෙවුවොත් බුත් කියලා නැත්නම් ඒක මුදල් පොතෙන් තමයි අපි ගෙවලා තියෙන්නේ. මුදලින් තමයි ගෙවලා තියෙන්නේ. එතකොට මුදලින් ගෙවුවා නම් ඒක අයිති වෙන්නේ මූලික පොත මුදල් පොත. එතකොට බලන්න පිළිතුර වෙන්නේ C D A B. නිවැරදි පිළිතුර අංක 4. බලන්න ඒත් එක්කම අහනවා 23 වෙනි ප්‍රශ්නේ නිහත ගනුදෙනු සඳහා අවශ්‍ය මූලාශ්‍ර ලියවිලි පිළිවෙලින් නිවැරදිව දක්වා ඇති පිළිතුර කුමක්ද? මෙන්න මේ මූලික පොත්වලට අවශ්‍ය වන මූලාශ්‍ර ලියවිලි මොනවද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට මුලින්ම C වලට අදාළ ගැනුම් ජර්නලයට අදාළ වෙන මූලාශ්‍ර ලියවිල්ල මොකක්ද? ගැනුම් ඉන්වොයිසිය. පොදු ජර්නලයට අයත් වෙන මූලාශ්‍ර ලියවිල්ල මොකක්ද? ජර්නල් වවුචර් 1. ඊට පස්සේ විකුණුම් ජර්නලයට අදාළ වෙන මූලාශ්‍ර ලියවිල්ල විකුණුම් ඉන්වොයිසිය. මුදල් පොතට අයත් වෙන මූලාශ්‍ර ලියවිල්ල සාමාන්‍යයෙන් වවුචර් 1. එතකොට නිවැරදි පිළිතුර එන්නේ අංක 3. බලන්න පහත තොරතුරු ඇසුරින් 24 හා 25 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ලහිරුගේ ව්‍යාපාරයේ 2020 8.1 සුළු මුදල් භාරකරුගේ සුළු මුදල් ශේෂය 3000කි. අගෝස්තු මාසයේ සුළු මුදල් වියදම් ශේෂ පහත දැක්වේ. මේවා ටික තමයි වියදම් කරලා තියෙන්නේ. 24 වෙනි ප්‍රශ්نين අහනවා ලහිරුගේ අගෝස්තු මාසයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම 15000 දක්වා රුපියල් 5000කින් වැඩි කිරීමට තීරණය කරන ලදී. ජූලි මාසයේ සුළු මුදල් වියදම් වටිනාකම වන්නේ. හොඳට බලා ගන්න මේක ඔයාලා පැටලෙන ප්‍රශ්නයක්. හොඳට කියවන්න ප්‍රශ්නේ මුලින් දීලා තියෙන්නේ මේ සුළු මුදල් ශේෂය 3000 කියලා කවදා ශේෂයද? 8.1. ඒ කියන්නේ අගෝස්තු මාසයේ පළවෙනිදාට තියෙන ශේෂය. ඒ කියන්නේ අගෝස්තු වලට කලින්. ඒ කියන්නේ ජූලි මාසයේ යම්කිසි මුදලක් වියදම් කරන්න ඇති. එතකොට ජූලි මාසයේ වියදම් කරලා ඒ මාසේ අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ මේ මාසේ අන්තිම කියන්නේ අගෝස්තු මාසයේ මුලනේ. ඒ කියන්නේ 8.1. අන්න එදාට ඉතුරු වෙලා තියෙන්නේ 3000. ඊට පස්සේ මේ දීලා තියෙන්නේ අගෝස්තු මාසයට අදාළ ගණන් ටික. අගෝස්තු මාසයට අදාළ ටික. අපෙන් අහන්නේ ජූලි මාසයේ සුළු මුදල් වියදම් වටිනාකම කීයද කියලා. ඒක කොහොමද හොයන්නේ? බලන්න මෙතන අග්‍රිමයේ වටිනාකම අපිට හොයාගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ කොහොමද? අගෝස්තු මාසයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකමට නැහැ 15000 දක්වා 5000කින් වැඩි කිරීමට තීරණය කරන ලදී. මෙතනින් අපිට හිතා ගන්න පුළුවන් අපේ අග්‍රිමයේ වටිනාකම කීයද කියලා. 15000 දක්වා 5000කින් වැඩි කළා. එහෙනම් අපේ අග්‍රිමය 10000යි නේද? අපේ 10000ක් තියෙනවා 5000කින් වැඩි කරාලු. එතකොට 15000යි අග්‍රිමයේ වටිනාකම. එහෙනම් මම මෙතන දාගන්නම් අග්‍රිමයේ වටිනාකම 10000යි කියලා. හරි. දැන් ඔයාලා මේ ප්‍රශ්නෙට මේ ටික ගලප ගන්න එපා. මේ දීලා තියෙන්නේ අගෝස්තු මාසයේ දේවල්. අපෙන් අහන්නේ ජූලි මාසයේ සුළු මුදල් වියදම් වල වටිනාකම. එහෙනම් අපි ගලපන්න ඕනේ මෙන්න මෙතනින් අපි හොයාගන්න ඕනේ අග්‍රිමයේ වටිනාකම. ඒ වගේම තමයි මෙතන 8.1 කියන්නේ ගිය මාසේනේ. ගිය මාසයේ වෙච්ච දේවල් නිසානේ 8.1 ප්‍රතිඵලය ඇවිල්ලා තියෙන්නේ. සුළු මුදල් ශේෂය 3000. අන්න එතනින් තමයි හොයාගන්න ඕනේ. එතකොට අපි ගාව අග්‍රිමයේ වටිනාකම තියෙනවා නම් ඒ මාසයේ ශේෂය තියෙනවා නම් වියදම් කළ මුදල හොයාගන්න පුළුවන් නේද? ඔව්. අග්‍රිමයේ තියෙනවා 10000ක්. සුළු මුදල් ශේෂය තියෙනවා 3000ක් මම මෙතන දාන්නම්. එතකොට මේ අග්‍රිමයේ වටිනාකමින් 3000ක් අඩු කළාම කියන්නේ ඒකේ ශේෂය අඩු කළාම අපිට එනවා වියදම් කළ මුදල.
මොන මාසයේද? ජූලි මාසයේ. ජූලි මාසයේ වියදම් කළ මුදල ජූලි මාසයේ වියදම් කළ මුදල එනවා 10000න් 3000 බලහම 7000යි කියලා. හරි. අදහ කියලා එනකොට ජූලි මාසයේ සුළු මුදල් වියදම් වටිනාකම නිවැරදි පිළිතුර අංක 3. හරි 25 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා 2020 අගෝස්තු මාසයේ අවසානයේ සුළු මුදල් අග්‍රිමයේ ප්‍රතිපූර්ණය කළ යුතු මුදල වන්නේ. මේ අහන්නේ අගෝස්තු මාසයේ අවසානයේ ප්‍රතිපූර්ණය කළ යුතු මුදල තමයි අහන්නේ. දැන් මෙතනදී අපිට ලේසි මෙන්න මෙතනින් පටන් ගත්තොත්. මෙන්න මේ තියෙන්නේ මොනවද? අගෝස්තු මාසයේ අපි කරපු වියදම් ටික. අපි ඒක දාගෙන ඉමු. මම පැහැදිලි වෙන්නේ මෙතන ශේෂ ටික අයින් කළා. එතකොට ලිපි ද්‍රව්‍ය 1500යි. ගමන් ගාස්තු 1500යි. සංග්‍රහ 2000යි. විවිධ වියදම් 2500. එතකොට මේ වියදම් වල එකතුව ගත්තොත් අපිට මොකක්ද ලැබෙන්නේ? අගෝස්තු මාසය සඳහා අපි කරපු වියදම් ටික. මේ තියෙන්නේ අගෝස්තු මාසය සඳහා අපි කරපු වියදම් ටික. එතකොට ඒ වියදම් වල මුළු එකතුව ලැබෙනවා අගෝස්තු මාසයේ මේ ටික එකතු කළොත්. මේ ටික එකතු කළාම අපිට ලැබෙනවා 7500ක්. එතකොට මේ කියන්නේ අගෝස්තු මාසයේ මෙයා වියදම් කරලා තිනවා 7500ක්. වෙන මුකුත් කියලා නැත්නම් මේ ප්‍රකාශය දීලා නැත්නම් මේ අග්‍රිමේ වටිනාකම 15000 දක්වා 5000කින් වැඩි කිරීමට තීරණය කරන ලදී කියන ප්‍රකාශය දීලා නැත්නම් ප්‍රතිපූර්ණය කළ යුතු මුදල වන්නේ 7500. එයි මම එහෙම කියන්නේ හැමතිස්සෙම ප්‍රතිපූර්ණය කරන්නේ වියදම් කළ මුදලට සමාන මුදල. ඕගොල්ලෝ ඒක ඉගෙනගෙන ඇති. එතකොට වියදම් කළා තියෙන්නේ 7500. එහෙනම් ප්‍රතිපූර්ණය කරන්න ඕනෙත් 7500. ඒ වුණාට හොඳට බලන්න මෙතන අග්‍රිමයේ වටිනාකමේ වෙනසක් වෙනවා. අග්‍රිමයේ වටිනාකම 5000කින් වැඩි වෙනවා. 15000ක් දක්වා 5000කින් වැඩි වෙනවා. එතකොට අපි කොහොමද ප්‍රතිපූර්ණය කළ යුතු මුදල හොයන්නේ? ඒක හොයන්න හරි ලේසි. කලින් වියදම් කළ මුදලට වැඩි වෙන අග්‍රිමය එකතු කරනවා. කියන්නේ 7500ට 5000ක් අපි එකතු කරනවා. එතකොට අපිට ලැබෙනවා ප්‍රතිපූර්ණය කළ යුතු මුදල 12500යි. නිවැරදි පිළිතුර අංක 3. 26 අපෙන් අහනවා නියාස්ගේ ව්‍යාපාරයේ 2020 ජූලි මාසය සඳහා ලද බැංකු ප්‍රකාශයේ 15500ක බැර ශේෂයක් විය. මෙන්න මේක අපේ ව්‍යාපාරයට කුමක්ද කියලා තමයි අහන්නේ. වත්කමක වගකීමක් මොකක්ද කියලා තමයි අහන්නේ. බැලු බැලමට නම් පේනවා 15000ක බැර ශේෂයක් කිව්ව ගමන් ඔයාලට එකපාරට හිතෙන්න පුළුවන් මේක වගකීමක්ද බැංකුව අයිරාවක්ද මොකක්ද කියලා. ඒ වුණාට හොඳට බලන්න මෙතන කියලා තියෙන්නේ ජූලි මාසයේ සඳහා ලද බැංකු ප්‍රකාශයේ 15500ක බැර ශේෂයක් විය. බැංකු ප්‍රකාශය කියන්නේ ව්‍යාපාරය අපි බැංකු ගිණුමක් පවත්වාගෙන යනවා නම් බැංකුව විසින් මාස්පතා අපිට ප්‍රකාශයක් එවනවා. මෙන්න මේවා තමයි උණ ගනුදෙනු. මෙන්න මේවා තමයි ඔයා අය කළ ගාස්තු. මේවා තමයි ඔයාට ලැබිලා තියෙන දේවල්. මේවා තමයි ඔයාගේ account එකෙන් ගිහිල්ලා තියෙන දේවල්. අන්න ඒ වගේ ස්ටේට්මන්ට් එකක් එවනවා. බැංක් ස්ටේට්මන්ට් කියලා කියනවා මේකට. ඉතින් මේකේ තියෙනවා හර වෙන දේවල්, බැර වෙන දේවල්. විශේෂත්වය තමයි අපි අපේ ව්‍යාපාරයේ හර කරන දෙයක්. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයට වත්කමක් වෙන දෙයක් බැංකුව කරන්නේ බැර කරන එක. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ බැංකුවෙන් කරන්නේ බැර කරනවා. අපේ ව්‍යාපාරයට හිතන්නකෝ අපි රුපියල් 1000ක් සරලව ගත්තොත් රුපියල් 1000ක් අපේ account එකට දැම්මොත් ඒක අපිට වත්කමක්නේ. ඒක අපේ බැංකු කියන වත්කම නේද? ඒක බැංකුවට වත්කමක් නෙමෙයි. ඒක බැංකුවට වගකීමක්. ඒගොල්ලෝ අපේ සල්ලි ආරක්ෂා කරන්න ඕනේ. අපේ සල්ලි ටික ඒගොල්ලෝ බලා ගන්න ඕනේ උන්ට. ඒක නිසා අපිට වත්කමක් වුණාට බැංකුවට ඒක වගකීමක් විදිහට ඒගොල්ලෝ දකින්නේ. ඒක නිසා ඒගොල්ලෝ බැර විදිහට තමයි ඒව සටහන් කරන්නේ. අනිත් අතට අපි අපේ ව්‍යාපාරයෙන් බැහැර කරන දේවල්, ඒ කියන්නේ අපි account එකෙන් සල්ලි කාට හරි දුන්නොත් වියදමක් පියවුවොත් අපි ඒක බැරණි කරන්නේ. අන්න ඒ බැර කරන එක බැංකුවෙන් කරන්නේ හර කරන එක. ඒ කියන්නේ අපි අපේ account එකෙන් වියදමක් පියවුවොත් අපි බැර කළාට බැංකුව හර කරනවා. ඒ කියන්නේ එයාලා ඒක සලකන්නේ අපේ වගකීම අඩුවීමක් විදිහට. එයාලට තියෙන වගකීමේ අඩුවීමක් විදිහට තමයි ඒගොල්ලෝ සලකන්නේ. ඒක නිසා ඒගොල්ලෝ ඒක හර කරනවා. ඉතින් මෙතනත් වෙන්නේ ඒ වගේ දෙයක් තමයි. එයාලගේ බැංකු ප්‍රකාශයේ එතකොට බැර 15500යි කියන්නේ ඒක අපේ ව්‍යාපාරයට වත්කමක්. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ මුදල් කියන වත්කම, ඒ කියන්නේ බැංකුවේ තියෙන මුදල් 15500ක් තියෙනවා කියන එක තමයි මෙතනින් කියවෙන්නේ.
ඒක ඒගොල්ලන්ට වගකීමක්. ඒකයි ඒගොල්ලෝ ඒක බැර විදිහට දක්වන්නේ. ඒ කියන්නේ මේකේ නිවැරදි පිළිතුර ව්‍යාපාරයේ වත්කමක්. 26 අංක 1. 27 බලන්න නෙළුම්ගේ ව්‍යාපාරයේ සැප්තැම්බර් මාසයේ පොදු ජර්නලය පහත දැක්වේ. පොදු ජර්නලය දීලා තියෙනවා දින ජර්නල් වවුචර් එක විස්තරය අර බැර කියලා. හිස්තැන් දෙකක් තියෙනවා A B උපචිත රක්ෂණ ගාස්තු සටහන් කිරීම කියලා දීලා තියෙනවා. ඒකට අපෙන් අහන්නේ ඉහත A හා B ස්ථාන වලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න. ඉතින් අපිට තියෙන්නේ උපචිත රක්ෂණ ගාස්තු සටහන් කළොත් අපි කොහොමද ද්විත්ව සටහන දෙන්නේ කියලා තමයි මෙතනින් වක්‍රව අහන්නේ. එතකොට උපචිත රක්ෂණ ගාස්තු සටහන් කිරීම කියන්නේ අපි ඉදිරියට ගෙවන්න ඕන රක්ෂණ ගාස්තු සටහන් කරනවා. එහෙනම් රක්ෂණ ගාස්තු ගිණුම හර මේ රක්ෂණ ගාස්තු කියන්නේ වියදමක්. අපි ගෙව්වා හෝ නැතා ඒක වියදමක් විදිහට දකින්න ඕනේ. ඒක නිසා රක්ෂණ ගාස්තු හර කරනවා 4000. ඒක වියදමක්. ඊට පස්සේ බැර කරන්නේ උපචිත රක්ෂණ ගාස්තු. ඒ මොකක්ද? උපචිත රක්ෂණ ගාස්තු කියන්නේ අපි ඒක ගෙවන්න ඕනේ. තවම ගෙවලා නැහැ. අපි ඒක ගෙවන්න ඕනේ. එතකොට ඒක වගකීමක්. හොඳට මතක තියාගන්න. උඩ අපි සටහන් කරේ රක්ෂණ ගාස්තු. රක්ෂණ ගාස්තු කියන්නේ අපිට වියදමක්. අපි ඒක ආදායම් ප්‍රකාශයේ වියදමක් විදිහට දකින්න ඕනේ ගෙව්වා හෝ නැත. ඒක නිසා තමයි අපි ඒක හර කරන්නේ 4000. රක්ෂණ ගාස්තු කියලා. බැර කරන්නේ උපචිත රක්ෂණ ගාස්තු. ගෙවිය යුතු රක්ෂණ ගාස්තු. ඒක වගකීමක් වෙනවා. එතකොට ඒ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් කියන තැනට තමයි යන්නේ. ඒක නිසා උපචිත රක්ෂණ ගාස්තු බැර 4000යි. ඒක වගකීමක් නිසා. බලන්න පළවෙනි පිළිතුර රක්ෂණ ගාස්තු ගිණුම උපචිත රක්ෂණ ගාස්තු ගිණුම මේක හරිනේ. නිවැරදි පිළිතුර අංක 1. 28 බලන්න ව්‍යාපාරයක 2023 දින පිළියෙල කළ ශේෂ පිරික්සුමේ හර තීරුවේ එකතුව ලක්ෂ 7ක් වූ අතර බැර තීරුවේ එකතුව 6,50,000ක් විය. මේ වෙනසට සිදු වී ඇති වරද වන්නේ කුමක්ද කියලා අහනවා. මම මුලින්ම ඔයාලට පැහැදිලි වෙන්න මේක සටහනක් ආකාරයෙන් පෙන්වන්නම්. බලන්න ශේෂ පිරික්සුමේ හර තීරුවේ එකතුව ලක්ෂ 7ක්ලු. දා ගන්න ලක්ෂ 7. ඊට පස්සේ කියනවා බැර තීරුවේ එකතුව 6,50,000ක්. හරි. දැන් හරිනම් ශේෂ පිරික්සුම බැලන්ස් වෙන්නේ නැහැ. අපි ගිණුම් තියලා අන්තිමට ශේෂ පිරික්සුමට ශේෂ ටික ගත්තම ශේෂ පිරික්සුමේ හර සහ බැර සමාන වෙන්න ඕනේ. ඒ වුණාට මෙතන හර පැත්තේ ලක්ෂ 7ක් ඇවිල්ලා බැර පැත්තේ 6,50,000ක් ඇවිල්ලා. අපි සාමාන්‍යයෙන් මොකක්ද කරන්නේ මේ වගේ ශේෂ පිරික්සුමක් හර බැර සමාන උනේ නැති වුණාම? අපි කරන්නේ අවිනිශ්චිත ගිණුමක් ඕපන් කරලා ඒ බැලන්ස් එක අවිනිශ්චිත ගිණුමකට දානවා. අන්න ඒ මාර්ගයෙන් අපි ශේෂ පිරික්සුම බැලන්ස් කරනවා. හර බැර සමාන කරනවා අවිනිශ්චිත ගිණුමක් මාර්ගයෙන්. එතකොට ඒ බැලන්ස් එක අවිනිශ්චිත ගිණුම කියලා T ගිණුමක් ගහලා ඒකට දාන්න ඕනේ. මම ඒක දැන් කරන්න. දැන් එතකොට බලන්න මෙතන හර පැත්තේ ලක්ෂ 7යි, බැර පැත්තේ 6,50,000යි, බැර පැත්ත අඩුයි, හර පැත්ත වැඩි. අපි බැර පැත්තට 50,000ක් දැම්මොත් මොකද වෙන්නේ? දැන් බලන්න. හර පැත්තේ ලක්ෂ 7ක් තියෙනවා, බැර පැත්තේ 6,50,000 සහ 50,000ක් තියෙනවා. එතකොට දෙකේම එකතුව ලක්ෂ 7 වෙලා තියෙනවා. හර සහ බැර සමානයි දැන්. ඒ වුණාට මේ 50,000 මම දාලා තියෙන්නේ කොහෙටද? අවිනිශ්චිත කියලා ගිණුමක් ගහලා ඒකට තමයි මේ 50,000 දාලා තියෙන්නේ. ඉතින් ඒක නිකන් තියන්න බෑ. අපි අවිනිශ්චිත ගිණුමක් ගහනවා T ගිණුමක් ගහලා ඒක අපි පෙන්වන්න ඕනේ. ශේෂයක් දාන්න ඕනේ. ඊයද ශේෂය 50,000ක බැර ශේෂයක්. බැරටනේ අපි ලියුවේ. ඒක නිසා බැර ශේෂයක් විදිහට දාන්න. හරි. දැන් බලන්න මොකක්ද මෙතන වෙන්නේ කියලා. අපෙන් අහන්නේ මේ වෙනසට සිදුවී ඇති වරද කුමක්ද කියලා. මොකක්ද මෙතන වෙලා තියෙන වැරද්ද? බැර පැත්ත අඩු වෙන්නයි හර පැත්ත වැඩි වෙන්නයි. බලන්න පළවෙනි එක විකුණුම් ගිණුමේ එකතුව 50,000කින් අඩු වීම. විකුණුම් ගිණුමේ එකතුව 50,000කින් අඩුයි. අපි සාමාන්‍යයෙන් විකුණුම් ගිණුම් කියන්නේ කොහොමද? මුදල් හෝ ණය ගැතිය හර විකුණුම් බැර කරනවා. එතකොට මුදල් හෝ ණය ගැති වලට අපි හරියට ඒ amount එක දාලා විකුණුම් වලින් හරි amount එකෙන් 50,000ක් අඩුවෙන් තමයි දාලා දෙන්නේ. හිතන්නකෝ හරි 1 ලක්ෂයයි කියලා. අපි දාලා තින්නේ 50,000. එතකොට 50,000ක් අඩුවෙන් දාලා තියෙන්නේ. එහෙම වුණාම මොකද වෙන්නේ? මුදල් හෝ ණය ගැති හර වෙනවා හරි ගාණි. විකුණුම් බැර වෙනවා 50,000ක් අඩුයි. එතකොට බැර පැත්ත 50,000ක් අඩුයි. බැර පැත්ත 50,000ක් අඩුයි. හර පැත්ත 50,000ක් වැඩි. මේ විදිහට නේද වෙලා තියෙන්නේ. මේකෙත් බැර 6,50,000යි, හර පැත්ත 7 ලක්ෂයයි. එතකොට
හර පැත්ත 50000ක් වැඩි, බැර පැත්ත 50000ක් අඩුයි. ඉතින් ඒක නේද මෙතන විකුණුම් ගිණුම එකතුව 50000ක් අඩු වුණොත් වෙන්නේ. බැර පැත්ත එතකොට අඩු වෙනවා 50000. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර 1. අපි අනිත් ඒවාත් බලමු. ලද වට්ටම් 50000 ලද වට්ටම් ගිණුමේ දෙවරක් සටහන් වෙනවා. ලද වට්ටමක් ලැබුණොත් අපි කොහොමද සටහන් කරන්නේ? ණය හිමියෝ හර ලද වට්ටම් බැර. ලද වට්ටම් කියන්නේ ආදායමක් නිසා. එතකොට බැර පැත්තට 50000 ඒවා දෙකක් දාන්න. ලද වට්ටම් 50000 ලද වට්ටම් ගිණුමේ දෙවරක් සටහන් වෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? බැර පැත්තට 50000 ඒවා දෙකක් එන්න ඕනේ. එතකොට බැර පැත්ත වැඩි වෙන්න ඕනේ, හර පැත්ත අඩු වෙන්න ඕනේ. මේ විදිහට වෙලා තියන්නේ නැහැ. බැර පැත්ත වැඩි වෙනවා මෙතන. 3 බලන්න වැටුප් ගිණුමේ 50000ක් අඩුවෙන් සටහන් වීම. වැටුප් කියන්නේ මොකද්ද? වියදමක්. එතකොට අපි සටහන් කරන්නේ සාමාන්‍යයෙන් වැටුප් හර මුදල් බැර විදිහට. මුදල් වලින් ගෙවනවා. එතකොට වැටුප් කියන්නේ වියදමක්. වියදම් හර 50000ක් අඩුවෙන් සටහන් වුණොත් හර පැත්ත අඩු වෙන්න ඕනේ 50000ක්. මෙතන මොකද වෙලා තියෙන්නේ? හර පැත්ත වැඩි වෙලා 50000කින් බැර පැත්ත තමයි අඩු වෙලා තියෙන්නේ. එතකොට 3ක් වැරදි. 4 ගැනුම් ගිණුමේ එකතුව 50000කින් අඩු වීම. ගැනුම් කියන්නේ මොකක්ද? ගැනුම් කියන්නේ අපේ ව්‍යාපාරයේ ප්‍රධාන වියදම. එතකොට අපි සටහන් කරන්නේ මුදලට හෝ ණයට ගන්න පුළුවන්. එතකොට ගැනුම් හර මුදල් හෝ ණය හිමි බැර තමයි වෙන්නේ. එතකොට ගැනුම් හරනේ. එතකොට ගැනුම් වල එකතුව 50000කින් අඩු වෙලා නම් හර පැත්ත 50000කින් අඩු වෙන්නයි ඕනේ. ඒ වුණාට බලන්න හර පැත්ත වැඩි වෙලායි තියෙන්නේ 50000කින්. බැර පැත්ත තමයි අඩු වෙලා තියෙන්නේ 50000කින්. එතකොට 4ත් වැරදි. නිවැරදි පිළිතුර අංක 1. ඊළඟ බලන්න ඉහත වර්ධ නිවැරදි කිරීමෙන් පසු අවිනිශ්චිත ගිණුමේ ශේෂය වන්නේ කුමක්ද කියලා අහනවා. මෙතන කියන්න දෙයක්වත් නැහැ. ඕගොල්ලන්ටම තේරෙනවා. ඕගොල්ලෝ දන්නවා වැරද්දක් අපි නිවැරදි කළාම අවිනිශ්චිත ගිණුමේ ශේෂය අහෝසි වෙලා යන්න ඕනේ. කියන්නේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය නැති වෙන්න ඕනේ. එහෙම නැත්නම් අවිනිශ්චිත ගිණුම අහෝසි වෙලා යන්න ඕනේ. වැරද්දක් අපි නිවැරදි කළාම. ඉතින් මෙතනත් අහන්නේ ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසු අවිනිශ්චිත ගිණුමේ ශේෂය. කියන්න දෙයක් නැහැ. අපි දන්නවා ශේෂයක් නැත. නිවැරදි පිළිතුර වෙන්න ඕනේ ශේෂයක් නැත. ඒ වුණාට අපි මේක කරලා බලමු. කොහොමද වෙන්නේ කියලා. දැන් බලන්න අවිනිශ්චිත ගිණුමේ ශේෂය 50000ක් තියෙනවා. මුලින් බලන්න මේක හරි විදිහට අපි කොහොමද ලියන්නේ කියලා. මම ගන්නම් ලක්ෂය කියලා උදාහරණයක් විදිහට. ඒ කියන්නේ විකුණුම් වල එකතුව ලක්ෂයක් කියලා ගන්නම්. හරිනේ. එතකොට අපි හරිනම් සටහන් කරන්න ඕනේ. දැන් විකුණුම් වෙලානේ. එහෙම වුණොත් මුදල් හෝ ණය ගැති හර ලක්ෂයයි. ඒ වගේම විකුණුම් බැර ලක්ෂය. මේක තමයි හරි සටහන වෙන්න ඕනේ. දැන් කොහොමද මේගොල්ලෝ සටහන් කරලා තින්නේ? 50000ක් අඩුවෙන් සටහන් කරලා විකුණුම් වල. එහෙනම් මුදල් වල හරියට සටහන් කළාද? ඔව්. මුදල් වල ලක්ෂය ඒ විදිහටම සටහන් කරලා තියෙනවා. විකුණුම් වල සටහන් කරලා තින්නේ 50000ක් විතර. දැන් තේරෙනවද වෙලා තියෙන්නේ? දැන් අපි මේක මෙතනින් එන ශේෂය අපි ගත්තා අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂයක් විදිහට 50000. ඉතින් දැන් අපි මේක වැරද්ද නිවැරදි කරන්න තමයි යන්නේ. කොහොමද අපි නිවැරදි කරන්නේ? දැන් විකුණුම් වලටනේ 50000ක් අඩු. එහෙනම් විකුණුම් වලට 50000ක් දානවා. ඒ කියන්නේ විකුණුම් බැර ගන්නවා තව 50000ක්. එතකොට විකුණුම් ලක්ෂය වෙනවා. ඒක සම්පූර්ණ වෙනවනේ. හරි. එතකොට අපි කොහෙද හර කරන්නේ? බලන්න මේ මුදල් හෝ ණය ගැති වලට අපි හර කරලා තියෙන ලක්ෂය. ඒකේ හරි amount එක හරි විදිහට අපි හර කරලා තියෙන්නේ. ඉතින් ආයි මුදල් හෝ ණය ගැති වලට හර කරන්න බෑ 50000. එතනට අපි හරියට දාලා තියෙන්නේ. එහෙනම් මේක යන්න ඕනේ අවිනිශ්චිත ගිණුමට. මෙතනට 50000ක් යන්න ඕනේ අවිනිශ්චිත ගිණුමට. හරි. දැන් බලන්න. දැන් අවිනිශ්චිත හර වෙලා 50000යි විකුණුම් බැර වෙලා 50000යි. දැන් අපේ වැරද්ද නිවැරදි කළා. ඉතින් අපි මේක ගෙනියනවා අවිනිශ්චිත ගිණුමට. බලන්න අවිනිශ්චිත ගිණුම හර කරලා 50000. එහෙනම් අපි හර කරනවා 50000ක් අවිනිශ්චිත ගිණුම. දැන් බලන්න. අවිනිශ්චිත ගිණුම හර වෙලා 50000ක් ඒ වගේම අවිනිශ්චිත ගිණුම බැර වෙලා 50000ක්. හර 50000ට බැර 50000ක් කැපිලා ගිහිල්ලා අවිනිශ්චිත ගිණුම අහෝසි වෙලා යනවා. අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් නැති වෙනවා. ඉතින් 29 නිවැරදි පිළිතුර ශේෂයක් නැත. 30 ක්‍රීඩා සමාජයක වාර්ෂික සමාජික මුදල 300කි. ඒ කියන්නේ එක්කෙනකින් අපි ගන්නවා රුපියල් 300ක්. මුළු සමාජික සංඛ්‍යාව 400යි. ඒ කියන්නේ සමාජික සංඛ්‍යාව 400ක් ඉන්නවා. සමාජිකයෝ 400ක් ඉන්නවා. 10 දෙනෙකු සමාජික මුදල් වර්ෂය තුල ගෙවන්නේ නැහැ. 10ක් සමාජික මුදල් ගෙවලා නැහැ.
ඉහත තොරතුරු අනුව ක්‍රීඩා සමාජයේ ලැබීම් හා ගෙවීම් ගිණුමේ දැක්විය යුතු සමාජික මුදල් වන්නේ. මොකක්ද මේ ලැබීම් හා ගෙවීම් ගිණුම කියන්නේ? ලැබීම් හා ගෙවීම් ගිණුම කියන්නේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල මුදල් පොතට සමාන ගිණුමක්. ඒ කියන්නේ අපිට මුදල් ලැබුණොත් අපි මේ ලැබීම් හා ගෙවීම් ගිණුම හර කරනවා. මුදල් වලින් අපි ගෙවුවොත් ලැබීම් හා ගෙවීම් ගිණුම බැර ගන්නවා. මුදල් පොතම තමයි. එතකොට අපෙන් අහන්නේ ලැබීම් හා ගෙවීම් ගිණුමේ දැක්විය යුතු සමාජික මුදල්. ඒ කියන්නේ අපිට සරලව කිව්වොත් මුදලින් ලැබුණු සමාජික මුදල් කීයද කියලා තමයි අහන්නේ. මම මෙතන highlight කරලා තියෙනවා ලැබුණු මුළු සමාජික මුදල්. ඒක තමයි අපි හොයන්න ඕනේ. දැන් බලන්න මෙතන එකයිකුගේ වාර්ෂික සමාජික මුදල කීයද? මුදල 300යි. අපි ඒව ටික දාගෙන යමු. 300යි. ඊට පස්සේ මෙතන කියනවා මුළු සමාජික සංඛ්‍යාව 400යි. ඒකක් දාමු. අවශ්‍ය දේවල් ලියා ගන්න ඕනේ. ඊට පස්සේ කියන්නේ 10 දෙනෙකු සමාජික මුදල් වර්ෂය තුල ගෙවා නැහැ කියලානේ. හරි. 10 දෙනෙක් ගෙවලා නැත්නම් ගෙවලා තියෙන්නේ කීයද? කීයක් ඉන්නවද? 400ක් ඉන්නවා. 400න් 10ක් ගෙවලා නැහැලු. එහෙනම් ගෙවලා තියෙන්නේ කීයද? 390යි. 400න් 10ක් අඩු වුණා. මුදල් ගෙවූ සමාජිකයින් ගණන 390යි. එතකොට අපි කොහොමද මේ වර්ෂයේ ක්‍රීඩා සමාජයේ ලැබීම් හා ගෙවීම් ගිණුමේ දැක්විය යුතු සමාජික මුදල හොයන්නේ? එහෙමත් නැත්නම් අපිට ලැබුණු සමාජික මුදල හොයන්නේ කොහොමද? හරි ලේසි. මුදල් ගෙවූ සමාජිකයින් ගණන වැඩි කරනවා එක් අයෙක් ගෙවිය යුතු වාර්ෂික සමාජික මුදලින්. දැන් අපි හෙව්වා මුදල් ගෙවූ සමාජිකයින් ගණන කීයද? 390යි. ඒක වැඩි කරනවා. තරු ලකුණෙන් අදහස් කරන්නේ වැඩි කිරීම. එක් අයෙකුගේ වාර්ෂික සමාජික මුදල. අපි දන්නවා එක්කෙනෙක්ගෙන් 300ක් ගන්න. එතකොට 390 වැඩි කිරීම 300 අපිට ලැබෙනවා 1,17,000. මේ 1,17,000 තමයි අපිට ලැබුණු මුදලින් ලැබුණු සමාජික මුදල් ප්‍රමාණය 1,17,000යි. බලන්න නිවැරදි පිළිතුර අංක 2. 31 මුඛාවරණ නිෂ්පාදනය කරන රවිනාත්ගේ නිෂ්පාදනයට අදාළ තොරතුරු පහත දැක්වේ. වියදම් කීපයක් දීලා තිනවා. අපි මේක දාගෙන යමු. රෙදි වලට 2800ක් ගිහිල්ලා. රෙදි වලට 2800ක් ගිහිල්ලා. පැටුප් වලට 5000ක් ගිහිල්ලා. දෙක බලන්න කඩ කාමර කුලිය 500යි. වෙනත් වියදම් 1700ක් තියෙනවා. ඊට පස්සේ කියනවා නිෂ්පාදිත ඒකක ගන්න 500යි. මේගොල්ලෝ හදනවා ඒකක 500ක්. අපෙන් මුලින්ම අහනවා 31 වෙනි ප්‍රශ්නයෙන් මෙම නිෂ්පාදිතයට අදාළ ප්‍රාථමික පිරිවැය වන්නේ කුමක්ද කියලා. මොකක්ද මේ ප්‍රාථමික පිරිවැය? ප්‍රාථමික පිරිවැය කියන්නේ අපිට නිෂ්පාදිතයත් එක්ක ඍජුවම අඳුන ගන්න පුළුවන් දේවල්. ඉතින් ඒකට අදාළ වෙනවා ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් කියන දේවල්. එතකොට මෙතනදී රෙදි කියන්නේ ඍජු ද්‍රව්‍යයක්. ඒක ප්‍රාථමික පිරිවැයට අයත් වෙනවා. බැටුප් කියන්නේ ඍජු ශ්‍රමයක්. ඒකත් ප්‍රාථමික පිරිවැයට අයත් වෙනවා. ඒ වුණාට මෙතන කඩකාමර කුලිය සහ වෙනත් වියදම් වක්‍ර වියදම් වලට තමයි අයත් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රාථමික පිරිවැයට නෙමෙයි. පොදු කාර්ය පිරිවැයට. එතකොට අපි 2800 සහ 5000 කියන වියදම් වල එකතුව ගත්තොත් අපිට ප්‍රාථමික පිරිවැය හොයාගන්න පුළුවන්. කීයද? 5000 සහ 2800 7800යි. නිවැරදි පිළිතුර අංක 2. බලන්න 32 වෙනි ප්‍රශ්නේ අහනවා ඒකකයකට 120ක ලාභාංශයක් ලබා ගන්නේ නම් මුළු විකුණුම් ඒකක මිල වන්නේ කීයද කියලා. මුළු විකුණුම් මිල තමයි යන්නේ. ඒකකයකට 120ක ලාභයක් තියා ගන්නවා නම් මේක හොයන්න නම් අපි මොකක්ද කරන්න ඕනි මුලින්ම? මුලින්ම අපි මුළු නිෂ්පාදන පිරිවැය හොයා ගන්න ඕනේ. කොහොමද මුළු නිෂ්පාදන පිරිවැය හොයන්නේ? අපි දැනටමත් දන්නවා මේ තියෙන්නේ මෙයාගේ වියදම් අයිටම් ටික. මේ ටික තමයි ඉතින් මුළු නිෂ්පාදන පිරිවැය වෙන්නේ. ඉතින් මේ ටික එකතුව ගමු මුලින්ම. මේ ටික එකතු වෙනවා 10000ක්. ඒ කියන්නේ මුළු නිෂ්පාදන පිරිවැය 10000යි. දැන් මෙයා ඒකකයකට 120ක ලාභාන්තිකයක් තමයි ලබා ගන්න. ඒකකයකට 120ක්. ඉතින් අපි මුළු නිෂ්පාදන පිරිවැය දන්නවා. මුළු නිෂ්පාදන පිරිවැය 10000යි. ඊට පස්සේ අපි නිපදවන ප්‍රමාණයක් දන්නවා නම් අපිට පුළුවන් නේද ඒකකයක පිරිවැය හොයන්න. අපේ මුළු නිෂ්පාදන පිරිවැය අපි දන්නවා 10000යි. අපි හදනවා ඒකක 500ක්. ඒකත් දාගෙන ඉමු. 500ක්. මුළු නිෂ්පාදන පිරිවැය 10000යි. අපි හදනවා 500ක්.
එතකොට එකකට පිරිවැය කීයද? කොහොමද මේක හොයන්නේ? 10000 බෙදනවා 500. එතකොට අපිට එනවා ඒකකයක පිරිවැය 20යි කියලා. මේ දිනේ ඒකකයක පිරිවැය කියන්නේ එක ඒකකයක් හදන්න අපිට ගිහිලා තියෙනවා රුපියල් 20ක්. ඒක හිව්වේ කොහොමද අපි? ආයෙත් කියන්නම් මුළු නිෂ්පාදන පිරිවැය 10000යි. ඒ කියන්නේ අපිට ගිය ටෝටල් කොස්ට් එක මුළු නිෂ්පාදන පිරිවැය 10000යි. අපි හදනවා 500ක්. ඒ කියන්නේ 10000 බෙදීම 500. මුළු නිෂ්පාදන පිරිවැය නිපදවන ප්‍රමාණයෙන් බෙදුවම අපිට එනවා ඒකකයක පිරිවැය. එකක් හදන්න අපිට ගිහිලා තියෙනවා රුපියල් 20ක්. දැන් මෙයා කියන්නේ ඒකකයකට 120ක ලාභාන්තිකයක් තියාගන්නවලු. ඒ කියන්නේ මේ ඒකකයක පිරිවැය 20යිනේ. මේ 20ට 120ක ලාභාන්තිකයක්. පිරිවැය කීයද? 20යි. මේ 20ට 120ක ලාභයක්. 20 වැඩි කිරීම 120 වැඩි කිරීම 120 අපිට එනවා පිළිතුර 4යි කියලා. හරි. එතකොට එකක් අපි විකුණන්නේ කීයටද? පිරිවැය 20යි කියලා තියෙනවා. එකකින් අපි 4ක ලාභයක් ගන්නවා. එහෙනම් එකක් විකුණන්නේ 24කට. පොතට බලන්න අපි මේ විකුණුම් මිල 24යි කියලා තියෙන්නේ මොකක්ද? එකක විකුණුම් මිල. හරිද? මේ එකක් අපි විකුණන්නේ 24කට. අපෙන් අහන්නේ මුළු විකුණුම් මිල. මුළු විකුණුම් මිල. එහෙනම් එකක 24යි නම් අපි කීයක් හදනවද? 500ක්. එකක් 24යි වැඩි කරනවා 500ෙන්. මේක තමයි අපේ මුළු විකුණුම් මිල වෙන්නේ. 24 වැඩි කිරීම 500 සමානයි 12000යි. ඉතින් මේක තමයි මුළු 12000යි මේක තමයි මුළු විකුණුම් මිල වෙන්නේ. මේ වැඩි පිළිතුර අංක 2. පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන 33 සිට 40 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මේ ටික අපිට ඉතා වැදගත් කොටසක්. මොකද මෙතන අපි අපේ සටහන් කරගන්න දේවල් ටික අනුව තමයි 33 ඉඳන් 40 දක්වා ප්‍රශ්න කීපයක්ම අපෙන් අහන්නේ. ඉතින් අපි මෙතන අපේ සටහන් ටික හරියට පිළිවෙලට දාගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. ඒක නිසා මම නම් කියන්නේ මේ වගේ ගානකදී මේ වගේ ගණන් තමයි ඔයාලට හැමදාම ෆස්ට් පේපර් එකක 33 34 ඉඳන් ඔයාලගෙන් අහන්නේ මේ ආකෘතියටම තමයි. එතකොට ඔයාලා පොඩි ආදායම් ප්‍රකාශයක් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ගහගන්න. එතකොට මේ ටික අර ඔයාලා සෙකන්ඩ් පේපර් එකේ ඔයාලගේ ආදායම් ප්‍රකාශ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ හදනවා වගේ පොඩි වෙලාවක් අරගෙන ටක් ගාලා දාගන්න. එහෙම කළාම ඔයාලට මේ ප්‍රශ්න වලට ඉතා පහසුවෙන් පිළිතුරු දෙන්න පුළුවන්. මෙතන තව වැදගත් කාරණයක් කියන්න ඕනේ. මේ ප්‍රශ්න කීපයේ ප්‍රශ්න දෙක තුනක පොඩි වැරදි කීපයක් තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්නේ මේ ඔයා මාත් එක්කම කරගෙන යන කෙනෙක් නම් වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරන්න. ඔයාගේ දැනුම භාවිතයෙන් මේ ගාන කරන්න. කරලා මාත් එක්ක කරන්න. එතකොට ඔයාලට මෙතන වැරදි තියෙනවා නම් මොනවද කියලා අවබෝධ වෙයි. ඉතින් අපි කරගෙන යමු. පිළියෙල 2019 12/31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමේ තොරතුරු කියලා ශේෂ පිරික්සුම අයිටම් කීපයක් දීලා තියෙනවා. අතිරේක තොරතුරු 5ක් දීලා තියෙනවා. ඒ කීපෙන් තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. ඉතින් අපි මේක අපේ විදිහට කරගෙන යමු. ඒ කියන්නේ අපි ආදායම් ප්‍රකාශයක් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කටුවට ගහලා එතනින් අපේ සටහන් ටික කරගෙන යමු. හරි. බලන්න මෙතන 12/31. ඒ කියන්නේ මේ අවසාන දිනටනේ 12/31 කියන්නේ අවසාන දිනේ. එදාට තොගය 50000යි. එතකොට අපි ලාභ හොලා ප්‍රකාශයෙන් මෙහිම තමයි ආකෘතිය. ඔයාලා දන්නවා කියලා දෙන්න අවශ්‍ය නැහැ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක මේක තමයි ආකෘතිය. මේ සරලව මම ගහලා තියෙන්නේ මේක ටිකක් දිගට යනවා. මොකද වියදම් ටික බෙදෙනවා. වියදම් මෙහෙයුම් වියදම් මූල්‍ය වියදම් මේ බෙදා හැරීමේ වියදම් මේ වගේ කීපයකට බෙදෙනවා. තව දිගයි. ඉතින් මම මේ සරලව තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් අපිට කියනෝනේ අවසාන තොගය 50000යි. අපි දාගමු මේක අවසාන තොගය 50000යි. මේ අවසාන තොගේ ලාභ හෝ අලාභ ප්‍රකාශයට දානවා වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කමක් විදිහටත් අපි දානවා. හරි. ඊළඟට කියනවා ණය ගෙතියන්ගෙන් 500ක් බොල් ණය ලෙස කපා හරින ලදී. මෙහෙම කළාම මොකද කරන්නේ? 500ක් බොල් ණය කියලා වියදම් වලට දානවා. මේක දාගෙන ඉන්න 500යි. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ණය ගෙතියන්ගෙන් 500ක් අඩු කරලා දක්වනවානේ. බලන්න මෙතන එතකොට ශේෂ පිරික්සුමේ ණයගැතියෝ ඉන්නවා 70000ක්. එතකොට 70000න් 500ක් අඩු කරලා ණයගැතියෝ අපි දානවා 69500යි. හරි. ඒක එතකොට එතනින් හරි.
ඊට පස්සේ කියනවා ඉදිරියට ගෙවූ වරිපණම් හා රක්ෂණ 5000යි. මොකක්ද මේ ඉදිරියට ගෙවූ වරිපණම් රක්ෂණ කියන්නේ? අපි ඒක ඉදිරියට ගෙවලා අපි 5000ක් ඊළඟ අවුරුද්දට ගෙවලා. එහෙනම් ඒක මේ අවුරුද්දට අපේ තියෙන වත්කමක් වෙනවා. ඉදිරියට ගෙවූ වරිපණම් රක්ෂණ 5000යි. ඒක විතරක් දාලා මදි. අපි මොකද්ද කරන්න ඕනේ? මෙතන ඇති වරිපණම් හා රක්ෂණ කියලා. මේ තියෙන වරිපණම් රක්ෂණ 55000ක් තියෙනවා. මේ 55000ම අපේ අවුරුද්දට අයිති එකක් නෙමෙයි කියන්නේ. 5000ක් ඉස්සරහට ගෙවුව එකක් නේ. එහෙනම් 5000ක් අඩු කරලා මේ අවුරුද්දේ ගාණ දානවා. මේ අවුරුද්දේ ගාණ 50000යි. වරිපණම් කියලා 50000ක් දානවා. හරි. ඊළඟට බලන්න බැංකු ණය පොලිය ගෙවිය යුතුය. එච්චරයි කියලා තියෙන්නේ. මෙතනදී අපි මොකද්ද කරන්න ඕනේ? ඉහළ බලනවා මෙතන බැංකු ණය ගැන මොනවද තියෙන්නේ? පහළට බලාගෙන ඉද්දි මෙන්න තියෙනවා 110 බැංකු ණය 50000. ඒක දාලා ඉන්නකො බැංකු ණය ජංගම නොවන වගකීමක් 50000ක් කියලා දාන්න. හරිනේ. 50000න් 110 බලන්න. ඒක තමයි එතකොට බැංකු ණය පොලිය වෙන්නේ. 50000න් 110ක් කියන්නේ 5000යි. බැංකු ණය පොලිය 5000යි. ණය පොලිය 5000යි. මේ ණය පොලිය ගෙවිය යුතුය කියලා කියනවා. අපි මේ පොලිය ගෙවලා නැහැ. එහෙනම් ඒක ජංගම වගකීමක්. අපි ඉස්සරහට මේක ගෙවන්න ඕනේ. උපචිත ණය පොලිය කියලා ඒ 5000 දානවා. ඉස්සරහට අපි ගෙවන්න ඕනේ. හරි. ඊළඟට කියනවා මෝටර රථ ෂය 110යි සරල මාර්ග ක්‍රමයට. බලන්න මෙතනින් මෝටර රථ. මෝටර රථ තියෙනවා ලක්ෂ 2ක්. අපි ඒක මුලින්ම දාගෙන ඉමු පිරිවැය යටතේ. ලක්ෂ 2යි. හරි. එතකොට බලන්න ෂය. ලක්ෂ 2කට 110ක් කියන්නේ කීයද? 20000යි. ඒක දාගන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. ෂය 20000. ඊට පස්සේ බලන්න මෙතන ෂය වෙන් කිරීම කීයක් තියෙනවද කියලා. මෝටර රථ ෂය වෙන් කිරීම 60000යි. ඒ 60000ට මේ 20000 එකතු කරන්න ඒක තමයි සමුචිත ෂය වෙන්නේ. මේ 60000යි 20000යි කියද 80000. සමුචිත ෂය 80000ක් වෙනවා. එතකොට ශුද්ධ අගය කීයද? පිරිවෙන් සමුචිත ෂය අඩු කළාම තමයි ශුද්ධ අගය එන්නේ. ලක්ෂ 2කින් 80000ක් අඩු කළාම 1,20,000ක් කියලා එනවා ශුද්ධ අගය. හරි. අපි අතිරේක තොරතුරු ටික ඉවරයි. අපි මෙතන ඉඳන් දාගෙන යමු. බලන්න ප්‍රාග්ධනයේ ලක්ෂ 2යි. ප්‍රාග්ධනයට දාන ලක්ෂ 2. ඊට පස්සේ කියනවා තොගය. මේ තියෙන ආරම්භක දිනට තොගය 20000යි. ආරම්භක තොගය 20000යි. ඊට පස්සේ කියනවා විකුණුම් 1,50,000යි. එතනින් දාගමු. 1,50,000යි. ගැනුම් 80000යි. මෙතනින් දාගන්න ගැනුම් 80000. ඊට පස්සේ කියනවා ගෙනීමේ කුලී 2000යි. ගෙනීමේ කුලී දාන්නේ කොතනද? විකුණුම් පිරිවැය හොයද්දී අපි ගැනුම් වලට එකතු කරනවා. ගෙනීමේ කුලී 2000යි. මෝටර රථ දැම්මා. මෝටර රථ ෂය වෙන් කිරීම හරි. ණය ගැතියෝ අපි සටහන් කළා. ණය හිමියෝ ලක්ෂයයි. ණය හිමියෝ කියන්නේ ජංගම වගකීම. ලක්ෂය කියලා දාන්නේ. ඊට පස්සේ බලන්න වරිපණම් හා රක්ෂණ සටහන් කළා. බෙදා හැරීමේ වියදම් 85000යි. බෙදා හැරීමේ වියදම් 85000යි. මූල්‍ය වියදම් 5000ක් තියෙනවා. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම තව ටිකකින් පැහැදිලි කරන්නම්. ලද වට්ටම් 10000යි. ලද වට්ටම් කියන්නේ ව්‍යාපාරයට ආදායම. දානවා අපි මෙතන. ලද වට්ටම් 10000යි. ලාභාංශ ආදායම් තියෙනවා 25000ක. ඒකත් ව්‍යාපාරයට ආදායමක්. මෙතන දානවා 25000යි. ඉතින් මේ වගේ මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ, ලාභ හෝ අලාභ ප්‍රකාශ ඔයාලට අමාරුයි නම් තවම කරලා නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න. මම මේවට වෙනම පාඩමක් අරගෙන කරන්නම්. දැනටත් එක වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් හැබැයි මම ගිය අවුරුද්දේ O level ලියන නංගිලා මල්ලිලට පොඩි වෙලාවක් ඇතුළත කියලා දුන්න දෙයක්. මේක පොඩ්ඩක් වෙලාව අරගෙන දීර්ඝ වශයෙන් කියලා දෙන්න ඕන දෙයක්. ඒක නිසා එහෙම අමාරුකමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ වලින් ඒව කියලා දෙන්නම්. ඊට පස්සේ මෙතන 110 බැංකු ණයත් හරි. මුදල් තියෙනවා 10000ක්. මුදල් කියන්නේ අපිට වත්කම, ජංගම වත්කම. මුදල් තියෙනවා 10000ක්. මේක පටලවා ගන්න එපා. මෙතනින්
මෙතනින් වත්කම් ටික ඉවරයි. ජංගම නුවණ වත්කම්, ජංගම වත්කම් ඉවරයි. මේ ලක්ෂ 2යි තියෙන්නේ ප්‍රාග්ධනයට. හරි. අපි ඔක්කොම ටික දාගෙන තියෙනවා. ඊට පස්සේ අපිට යන්න පුළුවන් මේවෙන් අහන ප්‍රශ්න වලට. අපෙන් අහනවා පළවෙනි එකෙන් 33 බානුගේ ව්‍යාපාරයේ දල ලාභය කොපමණද කියලා. අපි දැන් දාගෙන ඉන්නේ අපිට හරි ලේසි. අපිට දැන් තියෙන ප්‍රශ්න වලට උත්තර ලියාගෙන යන්න විතරයි. දල ලාභය කීයද කියලා අහනවා. අපි දන්නවා දල ලාභය හොයන්නේ විකුණුම් වලින් විකුණුම් පිරවය අඩු කරලා. විකුණුම් පිරවය හොයන්නේ ආරම්භක තොගය, ධන ගැනුම්, ගෙනීමේ කුලිය තියෙනවා නම් එකතු කරලා ඒ එන උත්තරෙන් අවසාන තොගය අඩු කරලා දක්වනවා. එතකොට විකුණුම් පිරවය එනවා 52000ක්. 1,50,000න් 52,000 අඩු කළාම දල ලාභය අපිට එනවා 98,000ක් කියලා. හරි. දල ලාභය 98,000යි. බලන්න මෙතන නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. ඊට පස්සේ අපි අහනවා මේ ව්‍යාපාරයේ දක්වන පරිපාලන වියදමක් හා මූල්‍ය වියදමක් දක්වා ඇති පිළිතුර වන්නේ. බැංකු ණය පොලී කියන්නේ මූල්‍ය වියදමක්. ඒක එතකොට වැරදි. මුලින්ම ඕනේ පරිපාලන වියදමක්. ලදවට්ටම් කියන්නේ ආදායමක්. ඒකත් වැරදි. 3 පරිපණම් හා රක්ෂණ ඒක පරිපාලන වියදමක්. බැංකු ණය පොලී මූල්‍ය වියදමක්. නිවැරදි පිළිතුර අංක 3. ඊළඟට අහනවා 35 ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශයේ දැක්විය යුතු මූල්‍ය වියදම් වල එකතුව. මෙන්න මෙතන ඉඳන් තමයි ප්‍රශ්නයක් එන්නේ. බලන්න අපෙන් අහන්නේ මූල්‍ය වියදම් වල එකතුව. කලින් තිබ්බ මූල්‍ය වියදම් කීයද බලන්න. මූල්‍ය වියදම් 5000යි. මූල්‍ය වියදම් වලට එන්නේ මොනවද? බැංකු ණය පොලී වගේ දේවල්. එතකොට අපි අර ඔයාලට මතක ඇති බැංකු ණයක් තිබ්බා. ඒකට අපි පොලියකුත් බැලුවා. එතකොට ඒකත් අයිති වෙන්නේ මූල්‍ය වියදම් වලට. මෙතන ප්‍රශ්නයක් එනවා. එතකොට මෙතන අපිට ණය පොලිත් ආව 5000ක්, මූල්‍ය වියදමුත් 5000ක් තියෙනවා. මේ මූල්‍ය වියදම් වලින් ඇඟ වෙන්නේ මේ ණය පොලි 5000මද කියලා ප්‍රශ්නයක් එනවා. ඒක ගැන හරි විස්තරයක් මෙතන දීලා නැහැ. හැබැයි සාමාන්‍යයෙන් නම් විය යුත්තේ මෙතන අතිරේක තොරතුරු වල තියෙන එක වෙනම දාන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක නිසා ඔයාලට අතිරේක තොරතුරු වල මෙහෙම ගානක් දීලා තියෙනවා නම් මම කරපු විදිහට දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතනත් දැක්විය යුතු මූල්‍ය වියදම් වල එකතුවනේ අහන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් දෙකක්වත් තියෙන්නේ. කලින් තිබ්බ මූල්‍ය වියදම් 5000ක්. තව මූල්‍ය වියදමක් ආව ණය පොලී 5000යි. එහෙනම් අනිවාර්යෙන් මෙතන තියෙන්නේ මූල්‍ය වියදම් දෙකයි මේ දෙක විතරයි. මේ දෙක එකතුව වෙන්න ඕනේ 5000 සහ 5000 එකතුව. මේ 5000යි මේ 5000යි එකතුව 10000 වෙන්න ඕනේ. 35 2. ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් මෙතනදී තමයි ප්‍රශ්නයක් හටගන්නේ. මේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය වන්නේ කීයද කියලා අහනවා. අපි ශුද්ධ ලාභය හොයන්නේ කොහොමද? දල ලාභය අපි දැන් ගත්තා. දල ලාභයට තියෙන මේ ආදායම් ටික එකතු කරලා මුළු වියදම් ටික අඩු කරලා අපිට ශුද්ධ ලාභය හොයන්න පුළුවන්. මෙතනදී මේ වියදම් ටිකේ එකතුව ගත්තම අපිට එනවා 1,65,500ක්. 1,65,500ක්. බලන්න ඔයාලටත් මේ ගානද ආවේ කියලා. එතකොට 98,000න් 1,65,500 අඩු කරනවා. මේ වියදම් මෙතන වැඩි නේද? අපිට ඇවිල්ලා තියෙන සමාවෙන්න මට මෙතන ආදායම් ටික එකතු කරන්න බැරි වුණා. එතකොට 98,000ට අපි මේ ලදවට්ටම් 10,000 සහ ලාභාංශ 25,000 එකතු කරන්න ඕනේ. එතකොට ඒව ටික එකතු කරලා ආවම අපිට එන උත්තරයක් 1,33,000යි. 98,000 එකතු කිරීම 10,000 ධන 25,000 1,33,000. හරි. එතකොට මේ 1,33,000න් තමයි 1,65,000 අඩු කරන්න ඕනේ වියදම් ටික. එතකොට අපිට බලන්න වියදම් ටික වැඩි නේද? වියදම් තියෙන 1,65,500ක්. අපේ ආදායම් ටික තියෙන 1,33,000යි. එතකොට අපිට එන්නේ සුද්ධ අලාභයක් 32,500. 32,500ක. සුද්ධ අලාභයක් එන්නේ 32,500. ඒත් බලන්න මෙතන ඒ පිළිතුර තියනවාද කියලා. 32,500ක අලාභයක් කියලා පිළිතුරක් නැහැ. ඒකයි මම මෙතන කිව්වේ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක නිසා මම හිතුවා මෙහෙම. මෙයාලා අරන් තියෙන්නේ මේ මූල්‍ය වියදම් සහ ණය පොලී කියන දෙක එකක් විදිහට මේ ණය පොලී 5000 සහ මූල්‍ය වියදම් 5000 එකක් විදිහට මෙතනදී අරන් තියෙන්නේ. පළවෙනි එකට මේක අදාළ නැහැ. මෙතන මූල්‍ය වියදම් වල එකතුව. එහෙම ගත්තොත් එතන ඉන්නේ 5000නේ. එතන මේ දෙක එකතුව අරන් තියෙනවා. ඒ වුණාට මෙතනදී සුද්ධ ලාභය හොයද්දි මේ දෙක එකක් විදිහට අරන් තියෙන්නේ. ඔයාලට මේ ප්‍රශ්නේ එන්නේ ඇති. එතකොට බලන්න මේ 5000 එකක් විදිහට ගත්තොත් මෙතන එන අගය බලන්න. මෙතනින් 5000 කඩු කරලා නම් හරිනේ.
එතකොට එන්නේ 160යි 500. 160යි 500. එතකොට 1,33,160යි 500 අඩු කළාම අපිට එනවා පිළිතුරක් 27500යි කියලා. 7500යි. ඒකත් එන්නේ අලාභයක් විදිහට. සුද්ධ අලාභය 27500යි. ඒක මෙතන තියෙනවා. 27500ක අලාභය කියන එක තියෙනවා. එතකොට මෙතනදී පිළිතුර හරියට බැලුවොත් නම් එන්නේ 32500. සුද්ධ අලාභයක් 32500 වුණාට මෙතනදී මේගොල්ලෝ මේ දෙක අරන් තියන්නේ එකක් විදිහට. ඒක තමයි මම මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මෙතන 27500 කියලා දාන්නත් පුළුවන්. ඔයා තියරි කාරණාව තේරුම් ගන්න තමයි ඕනේ. මෙතන එහෙම අරන් තියෙන්නේ මේක එකක් විදිහට මේගොල්ලෝ ගත්ත නිසා. එහෙම නැත්නම් හරියට ගන්නවා නම් 32500ක අලාභයයි. මෙතන ඕගොල්ලෝ ලියා ගන්න 32500ක අලාභයක් කියලා. ඒක තමයි පිළිතුර වෙන්න ඕනේ. මම මෙතන පිළිතුර මාක් කරන්නේ නැහැ ඒක නිසා. ඊළඟ එකෙන් අහනවා බලන්න 37 ජංගම වත්කම් හා ජංගම වගකීම් වටිනාකම් පිළිවෙලින් දැක්වෙන්නේ. බලන්න අපි දැන් මේවා සටහන් කරලා තියෙන්නේ. ජංගම වත්කම් සහ ජංගම වගකීම්. බලන්න ජංගම වත්කම් මේ ටිකේ එකතුව. මේ ලක්ෂ දෙක එක පැටලෙයි මෙතනින් උඩ ටික. 50000 69500 69500 5000 සහ 10000 ටිකේ එකතුව. මම මෙතනට ගන්නම්. අපිට එනවා එතකොට 1,34,500ක්. 1,34,500ක් වෙනවා මේ ජංගම වත්කම් ගොඩේ එකතුව. ඒ ජංගම වගකීම් වලත් එකතුව අපෙන් අහනවා. 5000 සහ ලක්ෂය මෙතනට ගන්නම් 1,50,000යි. 1,50,000යි. බලන්න මෙහෙම පිළිතුරක් තියෙනවා 1,34,500 සහ 1,50,000. මේ තියෙන්නේ වැරදි පිළිතුර අංක 1. ඊළඟට අහනවා මුළු වගකීම් වල එකතුව වන්නේ කීයද කියලා. අපි මෙතන ජංගම වගකීම් වල එකතුව ගත්ත 1,50,000යි. ජංගම නොවන වගකීම් තියෙනවා 50,000ක්. 1,50,000ට 50,000ක් එකතු කළාම 1,55,000යි. නිවැරදි පිළිතුර අංක 1. ඊට පස්සේ අහනවා මෝටර රථ වල ධාරණ වටිනාකම අපි ඒකත් හෙව්වා. මෝටර රථයේ පිරිවැය ලක්ෂ 2යි. කලින් තිබ්බ ෂෙය වෙන් කිරීම 60000ක්. මේ පාර ෂෙය ආවිලා තිබ්බ 20000ක්. දෙකේම එකතුව ගත්ත සමුචිත ෂෙය 80000යි. පිරිවැයෙන් සමුචිත ෂෙය අඩු කළා. අපිට එනවා සුද්ධ අගය ධාරණ අගය 1,20,000යි කියලා. නිවැරදි පිළිතුර අංක 3. මේ 40 වෙනි ප්‍රශ්නේ බලන්න මෙතනත් පොඩි වැරද්දක් තියෙනවා. ඒක නිසා හොඳට බලන්න 2019 12:31 දිනට ව්‍යාපාරයේ හිමිකම කීයද කියලා අහනවා. අපි හිමිකම හොයන්නේ කොහොමද? හිමිකම හොයන්නේ ප්‍රාග්ධනයට අපි එකතු කරගත්ත ශුද්ධ ලාභය හෝ අලාභය එකතු කරනවා. ඒවට තව එකතු කරනවා මුදලින් කරපු ගැනිලි තියෙනවා නම් අඩු කරනවා සහ අතිරේක ප්‍රාග්ධනය තියෙනවා නම් එකතු කරනවා. ඉතින් මොනවා තමයි එන්නේ මෙතන වෙන කිසිවක් නැහැ. අපිට තියෙනවා ප්‍රාග්ධනීය ලක්ෂ 2ක. ඒ වගේම ශුද්ධ අලාභයක් ආවා. දැන් අලාභ මම කිව්වා දැන් දෙකක් තියෙනවා. හරියට බැලුවොත් 32500ක අලාභයක් තියෙනවා. කලින් පිළිතුරට අනුව බැලුවොත් එහෙම අලාභය තියෙනවා 27500. ඉතින් අපි බලමුකෝ මේ 27500 අරගෙන 27500 ගත්තා. එතකොට අපි කොහොමද හොයන්නේ? ලක්ෂ 2කින් 27500 අඩු කරනවා. අඩු කරන්නේ මේක අලාභයක් නිසා. ඉතින් එතකොට අපිට පිළිතුරක් එනවා 1,72,500යි කියලා. මේ හිමිකම. හිමිකමේ වටිනාකම එනවා 1,72,500යි. එහෙම පිළිතුරක් මෙතන නැහැ. 1,72,500ක පිළිතුරක් නැහැ. අපිට ආසන්න වශයෙන් ගහන්න පුළුවන් 1,73,000 කියලා. ඒ වුණාට එහෙම කරන්න බැහැනේ. අපි නිවැරදි පිළිතුරක් අපේක්ෂා කරනවා. එහෙනම් මෙතන දාලා බලන්න අපිට කලින් ආව 32,500. 32,500. එහෙම බැලුවොත් ලක්ෂ 2කින් 32,500ක් අඩු කළාම අපිට එනවා 1,67,500ක්. 1,67,500ක්. එහෙම පිළිතුරකුත් මෙතන නැහැ. අපිට ආන්සර් ස්ක්‍රිප්ට් එකේ නම් දීලා තියෙන්නේ පිළිතුර 3 කියලා. 1,73,000 කියලා. අපිට ආන්සර් ස්ක්‍රිප්ට් එකේ නම් දීලා තියෙන්නේ පිළිතුර 3 කියලා. 1,73,000 කියලා. ඉතින් මෙතනත් පොඩි ගැටලුවක් තියෙනවා අපිට. ශුද්ධ අලාභය ආවේ 32500. ඒක මෙතන පොඩි වැරද්දක් නිසා 27500 වෙනවා. ඒ වුණාට අපි 27500 මෙතන හිමිකමට ශුද්ධ අලාභය ගිහිල්ලා දැම්මට අපිට නිවැරදි පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මෙතනත් මම පිළිතුර මාක් කරන්නේ නැහැ. ඔයාලා වටහා ගන්න ඕන තියරි කාරණාව තමයි මෙතන අවබෝධ කරගන්න ඕන දේ තමයි ඉතින් අපි හිමිකම් හොයන්නේ ප්‍රාග්ධනයට ශුද්ධ ලාභයක් තියෙනවා නම් එකතු කරනවා. ශුද්ධ අලාභයක් තියෙනවා නම් ප්‍රාග්ධනින් එක අඩු කරලා දක්වනවා හිමිකම හොයන්න. ඒක තමයි මෙතන සරලවම ගත යුත්තේ. හරි නංගි මල්ලි මෙතනින් මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනවත් එක්කම
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙවර O level වලට මුහුණ දෙන්න ඉන්න නංගිලා මල්ලිලාට නිකුත් කරපු අනුමාන ප්‍රශ්න පත්‍රයේ ෆස්ට් පාර්ට් එක ෆස්ට් පේපර් එක ඉවර වෙනවා. දැන් පළවෙනි වීඩියෝ එකෙන් මම කතා කළා පළවෙනි ප්‍රශ්න 20. මේ වීඩියෝ එකෙන් කතා කළා දෙවෙනි ප්‍රශ්න 20. එතකොට මේ දෙකේම එකතුවෙන් අපි ෆස්ට් පාර්ට් එක ෆස්ට් පේපර් එක කතා කරලා ඉවරයි. ඉතින් ඔයාලට මොනවාම හරි දෙයක් දැනුමට එකතු වෙන්න ඇති. ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති. ඉතින් එහෙම වුණා නම් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් දැනුමට මොනවා හරි දෙයක් එකතු වුණා නම් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න, මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මම තවත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වගේම මම සෙකන්ඩ් පාර්ට් එකත් සෙකන්ඩ් පේපර් එකත් ඔයාලත් එක්ක මේ විදිහටම සාකච්ඡා කරනවා. ඉතින් බිස්කොම් YouTube channel එකත් එක්ක ඔයගොල්ලෝ දිගටම රැඳී ඉන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. අදට ගිහිල්ලා එන්නම්. ජය වේවා.